හරි. ඉතින් මෙතනදී වැදගත් වෙන්නේ ඔයගොල්ලෝ මේ දත්ත නිවැරදිව හඳුනා ගැනීම තමයි මේ ප්‍රතිරූප පතේ කරන්න ඕනේ. ඊට පස්සේ මේක ලේසි. මොකද අපිට මේ සූත්‍රය දීලා තියෙනවා සූත්‍රයට අනුකූලව ලියන්නනේ තියෙන්නේ. හරි. දැන් බලන්න. ඊට පස්සේ බෙදන්න කියලා කියනවා එම විශේෂ සඳහා පවතින SD අගයන්. එතකොට SD අගයන් C43 කියන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ subject 1 එකේ SD අගය, subject 2 එකේ SD අගය සහ subject 3 එකේ SD අගය වශයෙන් මෙන්න මෙහෙම පවතිනවා. එතකොට ඒක මේ subject wise තමයි දීලා තියෙන්නේ. එතකොට subject wise average එක තියෙනවා, SD අගයක් තියෙනවා. subject wise අපිට තියෙනවා පේනවා නේද? average එකක් තියෙනවා, SD අගයක් තියෙනවා. ඒ වගේ subject එකේ subject එකට average එක වෙනස් වෙනවා, SD අගය වෙනස් වෙනවා. හොඳයි අපි දැන් ඔකට ලියමු. අපි මේ සඳහා ලියමු අපි සූත්‍රය මෙන්න මේ විදිහට සකස් කරගන්න. මෙන්න තියෙනවා අපේ සූත්‍රය. මම ඒක පොඩක් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන නිසා මම මේ විදිහට මේක කොටු කරන්නම් බලන්න. හොඳයි. මෙන්න මේකට අදාළව අපි ලියන්න යන්නේ. ඉතින් මේ සූත්‍රය දීලා තියෙනවා නම් ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ අපිට. මේක බලාගෙන ලියන්න තියෙනවා. හොඳයි. බලන්න. සමානයි විෂය සඳහා සිසුවා ලබාගත් ලකුණ. එතකොට විෂය සඳහා සිසුවා ලබා දැන් කමල් සඳහා ලබාගත් සබ්ජෙක්ට් 1 එකට නම් ඒක තියෙන්නේ C3. එහෙනම් ලියනවා සමානයි සමානෙන් පටන් ගන්න ඕන C3. ඒතර C3 ලියනකොට වරහන් ඇතුළේ යොදන්න ඕනේ. මේක වරහන් පෙන්නලා තියෙනවනේ. ඒ දීලා තියෙන සූත්‍රයේ ඒ කොටස්ම යොදාගෙන ලියන්න. ආයේ ඔකේ මහා ලොකු දෙයක් නැහැ. හරි C3 එකෙන් අඩු කරන්න කියලා කියනවා. කාවද? එම විශේෂ සාමාන්‍ය ලකුණ. ඒතකොට සබ්ජෙක්ට් 1 වල සාමාන්‍ය ලකුණ තියෙන්නේ C43. ඒතර C43 තියෙනවා. ඊළඟට බලන්න C43. දැන් මේකේ තව තොරතුරක් තියෙනවා. මම මේ සූත්‍රය ලියලා පස්සේ පැහැදිලි කරන්නම් ඒක. ඊට පස්සේ ඔන්න වරහන් වැහුවා. ඒක මම බෙදන්න ඕනේ. ඊට පස්සේ SD අගයෙන්. ඒකට SD අගයේ subject 1 වලට අදාළ SD අගය තියෙන්නේ C44 වල. C44. එහෙනම් C44. හරි. ඔන්නෝක තමයි සූත්‍රය. හරි. හැබැයි මේ සූත්‍රය මෙහෙම දුන්නට දැන් මාකින් ස්කීම් එකේ නම් මෙහෙම දුන්නොත් ලකුණු දෙන්න එපායි කියලා තියෙනවා. හරි. දෙන්නේ නැහැ. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි දැන් මම පැහැදිලි කරන්න යන්නේ. හොඳට පැහැදිලිව අහගෙන ඉන්න. හරි. දැන් බලන්න අපි මේ සූත්‍රය ලියන්නේ මෙතනට. මෙන්න මෙතනට තමයි සූත්‍රය ලියන්නේ. හරි. මේ සූත්‍රයේ මෙන්න මෙතනට අපි ලියන්නේ. දැන් මේක ලිව්වයින් පස්සේ අපි මේකේ මේ ඔටෝ හැන්ඩල් ෆීල්ඩ් එක පාවිච්චි කරලා මෙන්න මෙතන තියෙන ඔටෝ හැන්ඩල් ෆීල්ඩ් එක පාවිච්චි කරලා අපි මේක පහළට පිටපත් කරනවා. හරි මේ විදිහට පහළට පිටපත් කරනවා. මේ පහළට පිටපත් කරනකොට මම කිව්ව සූත්‍රයක් තීරුවක් ඔස්සේ මේවා තමයි ඔයගොල්ලෝ හොඳට බලා ගන්න ඕනේ දැනගන්න ඕනේ කාරණා. පහළට පිටපත් කරනකොට මම කිව්වා මේ ලියලා තියෙන සූත්‍රයේ පවතින සෑම කෝෂ ලිපිනයකම තීරු අක්ෂරේ නම් නියතව පවතිනවා. පේලි අංකය වෙනස් වෙනවා. පේලි අංකය වෙනස් වෙනවා. එතකොට හිතන්න මෙන්න මේ F4 කියන කෝෂය තුල තියෙන මෙන්න මේ Z වගේ ගන්නකොට ඒක අරගෙන තියෙන්නේ මේ සූත්‍රය පිටපත් කරනකොට මේක වෙනස් වෙනවා මොකක් හැටියද? C3 තිබිච්ච එක C4 වෙනවා. පේලි අංකය වෙනස් වෙනවා. C4 වුණාම එයා ගන්නෙ මෙන්න මේකේ වැලියු එකට සාපේක්ෂව හදන්න ඕන. හරි. එතකොට ඒක අනිවාර්යෙන් C4 විය යුතුමයි. හරි. දැන් මෙතන මෙහෙම ලියලා අපි ඔටෝ ෆිල් කරොත් බලන්න C3 C4 වුණා වගේ C43 මොකක් වෙනවද? C44 වෙනවා. එතකොට එයා ගන්න මෙන්න මේ අගේ. හරි. ඒ වගේම තමයි මෙතනත් C44 කියන SD අගය එතනින් එහාට එන C45 වෙනවා. ඇයි ඒ? හැමතිස්සෙම පේලි අංකය එකකින් වෙනස් වෙනවා. පල්ලෙහාට පිටපත් වෙනවා. හරි. පල්ලෙහාට පිටපත් වෙනවා පේලි අංකය එකකින් වෙනස් වෙනවා. හරි. එහෙනම් අපිට මේක සිද්ධ වෙනවා. දැන් අපි ආයේ මේ හැම එකකටම සූත්‍ර මැනුවලි ලියන්න යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඔටෝ ෆිල් කරන එක තමයි කරන්නේ. අනිවාර්යෙන් මේ සූත්‍රය අපි ලියනකොට
මේ සූත්‍රයේ මෙන්න මේ විශේෂයෙන් ඇවරේජ් එක සහ SD අගයේ සම්බන්ධයෙන් පවතින මේ සෙල් ඇඩ්‍රස් වල පේලි අංකේ બ્લોක් කරන්න ඕන. හරි? ඒව අවහිර කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අපිට පවතින ඩොලර් සිම්බල් එක. ඒතකොට ඩොලර් සිම්බල් එක අපි දාන්නේ වෙනස් වෙන කොටස නොවෙනස්ව පවත්වාගෙන යන්න නම් ඊට ඉදිරියෙන් තමයි යොදන්නේ. එහෙනම් අපිට මෙතනදී යොදන්න වෙනවා C ඩොලර් සිම්බල් 43 කියලා. C ඩොලර් සිම්බල් 43. එහෙනම් මම මේ සූත්‍රය තවදුරටත් වෙනස් කරලා මෙන්න මෙහෙම ලියනවා. බලන්න. මේක නිවැරදිව ලියනවා නම් මෙන්න මේ විදිහට ලියන්න ඕන. සමානයි C3 අවුලක් නැහැ. ඒක අනිවාර්යෙන් වෙනස් විය යුතුමයි. එක් එක්කෙනාගේ ලකුණු අපි මේ ලබා ගන්න ඕන. එකම එක්කෙනෙක්ගේ ලකුණු ලබාගෙන හරියන්නේ නැහැ. මේක ඩොලර් සිම්බල් දැම්මොත් එimhe හැමතිස්සෙම හම්බ වෙන්නේ කමල්ගේ ලකුණු විතරයි. මේකෙන් අඩු කරනවා. එහෙනම් C ඩොලර් සිම්බල් 43 හරි 43 එකෙන් බෙදනවා C ඩොලර් සිම්බල් 44 හරි. දැන් මේ සූත්‍රය පල්ලෙහාට පිටපත් කරනකොට එයා මේ 43 කියන එක නොවෙනස්ව පවත්වාගෙන යන්න කටයුතු කරනවා. ඒතකොට 43 වෙනස් වෙන්නේ නැහැ. හැමතිස්සෙම මේ රාජුගේ ඊට පස්සේ තියෙන එතනින් පල්ලෙහාට තියෙන සෑම දිනාටම මෙන්න මේ කෝෂයේ තියෙන සබ්ජෙක්ට් 1 නම් මේකේ තියෙන ඇවරේජ් එක, සබ්ජෙක්ට් 2 නම් මෙයාගේ, සබ්ජෙක්ට් 3 නම් මෙයාගේ. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේකට මාකින් ස්කීම් එකේ ලකුණු දීලා තිබුණා. හැබැයි මම නම් කියන්නේ මේකටත් ලකුණු දෙන්න අපහසු. ඒකට හේතුව තමයි අපි මෙතන තියෙන සූත්‍රය මෙහෙම හරහට පිටපත් කරන්නත් පුළුවන්. මේ පැත්තට පිටපත් කරන්නත් පුළුවන්. මේ පැත්තට පිටපත් කරොත් අපි දන්නවා ඒ කියන්නේ මෙන්න මේ පවතින සූත්‍රය පේලියක් ඔස්සේ පිටපත් කරොත් අපි දන්නවා එහිදී වෙනස් වෙන්නේ තීරු අක්ෂරය. තීරු අක්ෂරය. එතකොට හිතන්න මේ සබ්ජෙක්ට් 1 කියන සබ්ජෙක්ට් 2 එක. කමල්ගේ සබ්ජෙක්ට් 2 වල Z කෝ එක හදන්න නම් ගන්න ඕනේ ඇවිල්ලා සබ්ජෙක්ට් 2 එකේ D3 වල තියෙන මාක් එක. එතකොට D3 වල තියෙන මාක් එක කොහොමත් එනවා මේක පේලියක් ඔස්සේ පිටපත් කරනකොට මේ C D වෙනවා. පල්ලෙහාට පිටපත් කරනකොට පේලි අංකය වෙනස් වෙනවා. හරහට පිටපත් කරනකොට තීරු අක්ෂරයයි වෙනස් වෙන්නේ. හරි? එහෙනම් මේකෙදි ප්‍රශ්නයක් නැහැ. මෙතනදී D3 වෙනවා. දැන් බලන්න හැබැයි දැන් මේකෙදි මේකෙත් මොකක් වෙනවද? මේක D වෙනවා. දැන් මේ සූත්‍රය හරි මේක ගැටලුවක් නැහැ. මෙන්න මේ සූත්‍රය ලියන්න පුළුවන් තව ආකාරයක් තියෙනවා. ඒ ආකාරය තමයි වැරදි කියන්නේ යන්නේ මේ. දැන් මේකේ නම් මේක CD වෙනවා. එතකොට D වෙනවා කියලා කියන්නේ මෙතන ඇවරේජ් එක තියෙන. එතකොට ඇවරේජ් එක ගන්න ඕනේ සබ්ජෙක්ට් 2 වලට අදාළ ඇවරේජ් එක. මෙතන තියෙන ඇවරේජ් එකයි ගන්න. ඒ වගේම මෙතන SD යගේ ගන්නත් ඕන. ඒකේ D44 වල තියෙන එක. එතකොට මේ CD වලටපත් වෙනවා. එතකොට මේ සූත්‍රය හරියටම හරි. එතකොට මේක තමයි ලියන්න ඕන සූත්‍රය. හරි. මේ සූත්‍රයේ කිසිම වැරද්දක් නැහැ. මේක තමයි නිවැරදිම සූත්‍රය. හරි. මේක තමයි 100% ලකුණු දෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ සූත්‍රෙත් හරි කියලා ඒගොල්ලෝ අරගෙන තිබුණා. ඒකත් ගැටලුවක් මේ දීලා තියෙන ප්‍රශ්නෙට සාපේක්ෂව ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් නිවැරදි සූත්‍රයේ හැටියට 100% තහවුරු කරන්න අමාරුයි. හැබැයි ඒකට ලකුණු දීලා තියෙනවා. මෙන්න මෙහෙම ලියලා තියෙනවා. බලන්න. C3 අඩු කිරීම ඩොලර් සිම්බල්. ඒ කියන්නේ ඒකෙදි කරලා තියෙන තීරු අක්ෂරයක් બ્લોක් කරලා ඩොලර් සිම්බල් 43 ඊට පස්සේ වරහන් වහලා බෙදීම ඊන ඩොලර් සිම්බල් C ඩොලර් සිම්බල් 44. හරි. දැන් මේ සූත්‍රයට මාකින් ස්කීම් එකේ ලකුණු දීලා තිබුණා. හරි. මේකේ ලකුණු දීලා තිබුණා. නමුත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න දැන් මේකේ කරලා තියෙන්නේ මොකක්ද මේ තීරු අක්ෂරයක් બ્લોක් කරලා පේලි අංකයක් બ્લોක් කරලා. එහෙම වුණොත් පල්ලෙහාට පිටපත් කරනකොට අවුලක් නැහැ. පහළට පිටපත් කරනකොට තීරු අක්ෂරේ කොහොමද නියතවනේ පවතින්නේ. නියතව පවතින එකට අමුතුවෙන් ආ ඩොලර් සිම්බල් එකක් දාලා ඔක නියතයක් කරන්න ඕනේ නැහැ. දැම්මත් අවුලක් නැහැ. මේක වැඩ කරනවා. හැබැයි මේක මේ පැත්තට පිටපත් කරන්න බෑ. ඇයි මේ පැත්තට පිටපත් කරනකොට එයා මෙතන D3 වල වැලියු එක ගන්නවා. හැබැයි මේකෙදි ඇවරේජ් එක ගන්න එයා මෙන්න මේ සබ්ජෙක්ට් 1 වල ඇවරේජ් එක. සහ SD අගය ගන්නෙ
subject 1 වල SD අගේ. හරි. එතකොට ඔයාලට පේනවා මේ සූත්‍රයේ පොඩි අවුලක් තියෙනවා කියන්නේ. එතකොට මේක හැබැයි නමුත් අපිට කියලා නැහැ ප්‍රශ්නවලදී මේක subject 1 2 වල subject 2 3 වල අගයන් එලෙසම ලබා ගැනීමක් සිදු විය යුතු අතරම subject 1 වල පහලට එක් එක් අයගේ ඉසෙට් කෝ එක ලබා ගැනීම සිදු කරන්නත් ඕනේ කියන එක කියලා නැහැ. මේක කියලා තියෙන්නේ පල්ලෙහාට පිටපත් කර ගැනීමක් විතරයි. හරි ඒක නිසා ඒක ගැටලුවක් නැහැ. මේ විදිහට ලිව්වත් ලකුණු දුන්නා, මෙහෙම ලිව්වත් ලකුණු දුන්නා. ඒක මම ඕගොල්ලන්ට තහවුරු කරන්න මෙන්න මෙහෙම බලන්න. මම එන්න මේ ඔලෙල් ICT වල මාකින් ස්කීම් එක 2019 වල මේ බලන්න. මෙතන අපිට මෙන්න මේ සූත්‍ර දෙකම මේ කීපෙම ගන්න කියලා තියෙනවා. හරි මේ ලියලා තිබුණා ලකුණු දෙන්න කියලා තියෙනවා. මේ මං කිව්වේ අර C43 කියන එක දෙපැත්තටම මේ තීරු අක්ෂරයටත් පේලි අංකයටත් දෙකටම යොදලා තියෙනවා ඩොලර් සිම්බල් එක. මේ විදිහට එහෙම නැත්නම් මෙහෙම ලියලා තියෙනවා. ඒකට mark this only if a correct කියලා දීලා තියෙනවා. හරි. ඒකට මේකත් correct කියලා ගන්න කියලා තියෙන උත්තරයක්. හැබැයි නිවැරදිම සූත්‍රය හැටියට අපිට ගන්න වෙන්නේ මෙන්න මේක. මේ යට තියෙන. හරි. එතකොට ඉතින් මේකම තමයි මේ මෙතන ලියලා තියෙන්නේ. හරි. C40 මෙතන C40 C32 මේක C3 Z කෝ එක. හරි. ඉතින් මේක මේ විදිහට ලියන එක තමයි එක පැත්තකින් මෙන්න මේ විදිහට ලියලා තියෙන්නේ. මෙතන මේ මම කතා කරපු මෙන්න මේ සූත්‍රය කියන්නේ මෙන්න මෙතන ලියලා තියෙනවා. හරි එකක් තමයි මෙතන ලියලා තියෙන එක තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන එක තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට හරිම උත්තරේ මෙන්න මේක. එතකොට මේකෙදි බලන්න කියලා තියෙන ඩොලර් සිම්බල් එක විතරයි. හරි ඒක දාලා තියෙනවා නම් ඕකේ කියලා දෙන්න කියලා තියෙනවා. නමුත් මේ උත්තරේට ලකුණු දීලා තියෙනවා මේකටත් දීලා තියෙනවා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකෙදි මෙහෙම නම් ලිව්වොත් ඉන්න වැරදි. හරි. මේ මාකින් ස්කීම් එකේ ටුක්ටක් මේ අපහැදිලිතාවයකුත් තියෙනවා. මම දන්නේ නැහැ ඇයි මේක දාලා තියෙන්නේ කියන එක. නමුත් ඔයගොල්ලන්ට දැන් මේක තේරෙන්න ඕන මේ තියරි අපි කතා කරලා තියෙන නිසා 100%ක් හරිම එක තමයි මේක. මොකද අපිට මේක සිද්ධ වෙනවා හරහටත් සහ පහලටත් කියන අවස්ථා දෙකටම මේක පිටපත් කරන්න පුළුවන් එක සෙල් එක මේ සූත්‍රය ලියලා. හරි අපි යන් අපි ප්‍රශ්නෙට බලන්න. අපි ප්‍රශ්නේ උනේ මේක. එතකොට මේකෙදි මේ එක තැනක ලියන සූත්‍රය මේ මෙන්න මේ සම්පූර්ණ පරාසයටම ඔටෝ ෆිල් කරලා අපිට මේක ගන්න පුළුවන්. හරි. හැබැයි මම අර කියපු විදිහට මගේ මෙන්න මේ විදිහට මෙන්න මේ මැද ලියලා තියෙන ක්‍රමයට ලියලා තියෙනවා නම් එක කෝෂයක ලියන මේ සූත්‍රය මෙතන ඔටෝ ෆිල් හැන්ඩල් එක පල්ලෙහාට සහ ඔටෝ ෆිල් හැන්ඩල් එක මෙන්න මේ පැත්තට ඇදලා අපිට පිටපත් කරගන්න පුළුවන්. හරි. නමුත් අපිට ගැටලුවක් නැහැ. මෙන්න මේක ගැන විතරක් තමයි වැඩිපුර අවධානය යොමු කරලා අපිට ලියන්න කියලා තියෙනවා. ඉතින් මේකත් හරි, මේකත් හරි, මේක සම්පූර්ණයෙන්ම හරි, මේකත් හරි උත්තරයක් හැටියට අපිට ගන්න පුළුවන්. හැබැයි නමුත් මෙහෙම ලියලා තිබොත් නම් ලකුණු දෙන්න බෑ. මෙහෙම ලියලා තිබුණොත් කොහොමත් ඔය ඕකේ එන්නේ නැහැ. ඒතකොට මෙතනදී මේ අපිට කියලා තියෙන ප්‍රශ්නේදී මෙන්න මේ කොටස බලන්න. මෙන්න මෙතන මේ පිටපත් කරනවා කියන එක පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒතකොට මේකේදී අහන්නේ මෙම සූත්‍රයේ D43 සහ E43 කෝෂ විත පිටපත් කළේ නම් D43 කෝෂය දිස්වෙන සූත්‍රය විතරයි. ඒතකොට D43 ඒතකොට මෙතන අහන්නේ D43 වලයි අහන්නේ. එහෙනම්
B43 අනේ sorry ඒ අර කලින් එකට අපි ලිව්වේ වෙන එක තුන්වෙනි එකටනේ හරි වෙන මේකට ලියන්න ඕනේ. හොඳයි. එතකොට ඒකට සූත්‍රය හැටියට මෙන්න මේක ලිව්වම මේක හෝ මේක ලිව්වොතින් ලකුණු ලැබිලා තිබුණා. හරි මට අවශ්‍ය උනේ ඔය අතර තියෙන වෙනස පැහැදිලි කරන්න විතරයි. හොඳයි. දැන් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මම මෙතනදී පොඩි ඉඟයක් දෙනවා. මේ 2019 දී ලැබිච්ච Excel ප්‍රශ්නට හා සමාන ප්‍රශ්නයක් බොහෝ දුරට මේ අවුරුද්දේ එනවා. හරි? ඉතින් මේක ගොඩක් දුරට ඕගොල්ලෝ සෑම විෂයකම මේ 2019 පේපරේ අනිවාර්යෙන් තනියම කරන්න උත්සාහ කරන්න. කරලා යන්න විභාගෙට. මොකද A level අපේ පේපර්ස් බලපුවම විශේෂයෙන් IT එහෙමත් ගොඩක් දුරට 2019 බේස් කරලා තමයි 2020 දීලා තිබුණේ. 2019 කරපු කෙනෙකුට හරිම ලේසි මොකද ඒ හා සමාන මොඩල් එකක් තමයි 2020 පේපර් එකේ තිබුණේ. ගොඩක් දුරට ඕල් වලත් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ සමානත්වයන් මේ දරනවා ගොඩක් දුරට ප්‍රශ්නවල. ඉතින් මෙන්න මේක හොඳ ප්‍රශ්නයක් නිසා ගොඩක් දුරට මීට සමගාමී ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන් Excel ප්‍රශ්නය හැටියට. හොඳයි දැන් බලන්න. දැන් අපි දැන් මේ ප්‍රශ්නේ තුලදී A සඳහා ලියන්න ඕන විෂය එක සඳහා කමල්ගේ ඉසෙට් ලකුණු ගණනය කිරීමට F3 කෝෂයට ඇතුළත් කළ සූත්‍රය තමයි අපි කලින් ලිව්වේ. දැන් මේක සටහනක් මේ බෝල් කළම දීලා තියෙනවා. අනිකුත් සීල සිසුන්ගේ විෂයන් එක නැත්නම් සබ්ජෙක්ට් 1 සඳහා ඉසෙට් ලකුණ. ඒ කියන්නේ මෙන්න මේක ගැන විතරනේ හිතන්න කියලා තියෙන්නේ. ඒක නිසා අර හරහට පිටපත් කරන එක ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ නැතුණාට කමක් නැහැ. හරි. එතකොට ඩොලර් සිම්බල් එක දානකොට C වලට ඉදිරියෙන් දැම්මත් ගැටලුවක් නැහැ. මොකද මේගොල්ලෝ හිතන්න කියලා තියෙන විෂය එක නැත්නම් සබ්ජෙක්ට් 1 එක ගැන. ඒ කියන්නේ පල්ලෙහාට පිටපත් කර ගැනීම විතරයි හිතන්න කියලා තියෙන්නේ. හරි. නමුත් හරියට ඔක ලියනවා නම් දෙපැත්ත ගැනම අපිට හිතන්න වෙනවා. මේ සූත්‍රය පිටපත් කළ යුතුව පවතින බව සලකන්න කියලා කියනවා. හරි. B කොටස මෙම සූත්‍රයේ F4 සිට F2 දක්වා කෝෂ පරාසයට පිටපත් කළේ නම් විෂය 1 සඳහා කාන්ගේ ඉසෙට් ලකුණු පෙන්වනු ලබන්නේ F42 කෝෂයේ දිස්වන සූත්‍රය කුමක්ද? හරි. දැන් අහන්නේ දැන් අපි මෙතනට සූත්‍රය ලිව්වනේ. එහෙනම් අහන්නේ ආයේ මෙතනට. හරි. මෙතන ලියපු සූත්‍රය මොකක්ද? හරි. මෙතනට ලිව්වේ අපි C3 නේ දැන්. එහෙනම් පල්ලෙහාට පිටපත් වෙනකොට C3 එහෙනම් C අපි ගන්න වෙන්නේ මොකද්ද? C44. එහෙනම් අපි ලියනවා අරකෙම කලින් ලියපු සූත්‍රයේම එක තැනක පොඩි වෙනසක් කරන්න විතරයි තියෙන්නේ. මේ බලන්න. එතකොට C3 ලෙස ලියාගත්තා. දැන් අපි මෙතන ලියලා තිබුණේ C3 කියලානේ. මේ අගයනේ ගත්තේ. දැන් අපි ගන්න ඕනේ මේ අගය. එහෙනම් C42. C42 අඩු කරනවා C ඩොලර් සිම්බල්. එතකොට ඒවා වෙනස් වෙන්නේ නැහැ. C ඩොලර් සිම්බල් 43 ඇවරේජ් එක ඒකෙන් බෙදනවා SD අගය ඒකත් මොකද්ද C ඩොලර් සිම්බල් 44. හරි. අපි ගහන්නේ සබ්ජෙක්ට් 1 වලට විතරයි. ඇහුවේ නැහැ සබ්ජෙක්ට් 3 වල නෙමෙයි අහන්නේ සබ්ජෙක්ට් 1 වල. එතකොට C වශයෙන් තමයි මේවා තියෙන්නේ. බැරි වෙලාවත් සබ්ජෙක්ට් 3 වල ඇහුවා නම් කාන්ගේ සබ්ජෙක්ට් 3 වල ඇවරේජ් මේ සෙට් කෝ එක. ඒ කියන්නේ මෙතනට ලියන එක. එතකොට මේවා මේ තීරු අක්ෂර වෙනස් වෙන්න ඕනේ. එහෙනම් මේවා මොකක් වෙන්න ඕනේ? සබ්ජෙක්ට් 3 නම් E කියලා වෙනස් වෙන්න ඕනේ. මේ E. හරි. ඔන්න අපේ සූත්‍රය. හරි. ඉතින් මේව ලියලා තියෙනවා. හරි. තව කෙනෙකුට ඕන නම් මෙහෙමත් ලියන්න පුළුවන්. මේ ඉස්සරහට ඩොලර් සිම්බල් එක දාලා ලියන්නත් පුළුවන්. ඒතර මේකටත් මාකින් ස්කීම් එකේ ලකුණු දීලා තිබුණා. හරි. නමුත් මේකට වඩා ගොඩක් හරි එක තමයි මේ ඩොලර් සිම්බල් එක මෙන්න මේකේ නැතුව ලිව්වනම්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්න. බලන්න සිසුවෙකුගේ අවසන් ඉසෙට් ලකුණ යනු විෂයන් සඳහා ලබාගත් ඉසෙට් ලකුණු තුනෙහි සාමාන්‍ය අගයයි. තුනෙහි සාමාන්‍ය අගය තමයි මෙතනට ගන්නවා කියලා කියන්නේ. මේ බලන්න. මෙතනට ගන්නවා කියලා කියන්නේ දැන් කමල්ගේ ලකුණු ගැන විතරනේ අපි වැඩි හිතන්න ඕනේ. මේවා ගැන අපි හිතන්න ඕනේ නැහැ. මේවා වැඩක් නැහැ. මේවට ඔටෝ ෆිල් කරන එකනේ කරන්නේ. මේ වගේ අහලා තිබුණු ප්‍රශ්නයක් අපි ලියන්න ඕන. ලියරන්නේ මේ පළවෙනි රෙකෝඩ් එක ගැන විතරක් හිතන්න. හරි පේලිය ගැන විතරක්. එතකොට මෙන්න මේ ලකුණු අරන් තියෙන්නේ කොහොමද? මේ තුනේ සාමාන්‍ය. මේ තුනේ සාමාන්‍ය තමයි මෙතනට අරගෙන තියෙන්නේ.
හැබැයි ඒ සාමාන්‍ය ලියන්න ඕනේ ඇවරේජ් එක දාලා නම් නෙමෙයි. හරි ඒ සාමාන්‍ය අපිට ලියන්න කියලා තියෙන්නේ කමල්ගේ අවසන් Z ලකුණ I3. මෙතන තියෙන්නේ I3 13 එහෙම නෙමෙයි. මේ කොලම් එකේ ලෙටර් එක ඇවිල්ලා I3 කියන්නේ මෙතනට ලියන්න ඕනේ. මේ මාක් කරගන්න පොඩි ඩොට් එකක් තියාගන්න ප්‍රශ්න පත්‍රේ. හරි. මෙන්න බලන්න. I3 කෝෂය ලබා ගැනීමට අදාළ සූත්‍රයේ count හා sum යන ශ්‍රිත පමණක් භාවිතා කරමින් ලියන්න. එහෙනම් මේක ලියන්න වෙන්නේ කොහොමද? දැන් මම මේ කලින් කිව්වා. අර පළවෙනි ප්‍රශ්නෙට මම මේකෙන් උදාහරණ ලියලා පෙන්නුවා ඇවරේජ් එක ගන්න හැටි. හැබැයි ඒකට count සහ sum දාලා ලියන්න බෑ. ඒකෙදි ලියන්න ඕන අනිවාර්යයෙන්ම ඇවරේජ් කියන ශ්‍රිතේ පාවිච්චි කරලා විතරයි. මොකද ඒකට හේතුව මෙතන මේ දීලා තියෙන සින්ටැක්ස් එක නැත්නම් කාරක රීතියට අදාළව ලියන්න ඕන එක ශ්‍රිතයයි තියෙන්නේ. හොඳයි අපි මම මේකට ලියනවා මෙන්න මෙතනට එන සූත්‍රය. බලන්න. දැන් මේකේ count sum මේ දෙපැත්ත මාරු කරලා දීලා තියෙන්නේ. අය ගණන් වල එකතු අරගෙනයි අය ගණනින් බෙදන්නේ. එහෙම නැතුව අය ගණනින් බෙදලා අය ගණන එකතු කරන මේ සිද්ධියක් නැහැ. හරි? එහෙම එකක් ඔයගොල්ලෝ ගණන් වල ඉගෙනගෙන නැහැ. එහෙම ගන්නත් බෑ ඇවරේජ් එක. ඒ නිසා පටල ගන්න එපා. මේක sum කලිනුත් count පස්සේ තමයි දාගන්න ඕනේ. හරි. ඔන්න බලන්න. එහෙනම් මම මෙතනට ලියනවා ෆෝමියුලා එක මෙන්න මේ විදිහට සමානයි sum වරහන් ඇතුලේ අපි ලියනවා එතකොට මේ රේන්ජ් එක ගන්න බලන්න F3 සිට H3 දක්වා එහෙනම් F3 H3 පැහැදිලිද ඊට පස්සේ මොකද්ද කරන්නේ දැන් ඔන්න අය ගණන් වල එකතුව ගත්තා දැන් අය ගණන අපි බෙදනවා දැන් අය ගණන බෙදන්න නම් අපි අය ගණන ගන්න දෙපෙන අය ගණන කියලා කියන්නේ අගයන් සහිත කෝෂ කීයක් තියෙනවද කියලා ගන්න. මෙන්න මේ කෝෂ කීයක්ද කියන එක අපි ගණන් කරගන්න පුළුවන් හොඳම ශ්‍රිතය තමයි count. හරි මම count සහ counter වල තියෙන වෙනස මම පැහැදිලි කරා. ඒක දැනගන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනේ ආයෙ නැවත මේ වීඩියෝ එක නැවත බලන්න. ඒකේ තියෙනවා. හරි. එතකොට count එක ඇතුලේ Excel එක සම්බන්ධයෙන් මොකක් හරි වීඩියෝ එකක් ඕන නම් කියන්න කලින් කරපුවා තියෙනවා මට එකක් දාන්න පුළුවන්. ඒකත් ඒව බලන්න ඕගොල්ලෝ. ඒක ඇතුලේ මම ලියනවා F3 H3 ඔන්න වරහන් හරි දැන් මෙතනදි මොකද්ද කරලා තියෙන්නේ අය ගණන් වල එකතු අරගෙන තියෙනවා මේ ටික එකතු කරගෙන තියෙනවා subject 1 2 3 වල අගයන් ටික ඊට පස්සේ count එකෙන් අරන් තියෙනවා අය ගණන් වල එකතු අරගෙන මේ ගණන අරන් තියෙනවා එතකොට අගයන් සහිත කෝෂ තියෙන්නේ 3යි එතකොට ඇත්තට මේක 3ෙන් බෙදන්න ඕනේ subject 3 එකතුව subject 3ෙන් තමයි බෙදන්න ඕනේ එහෙනම් මෙතන count එකෙන් එක ගන්න පුළුවන් එතකොට මේකෙන් අපිට මේ ගත්ත එකතුව මේකෙන් බෙදන්න පුළුවන්. හරි මෙතන වරහන් මේක එකතුව අරගන්නවා ඉස්සල්ලාම ඊට පස්සේ මෙතනින් 3යි කියලා උත්තරේ එනවා. ඊට පස්සේ ගත්ත උත්තරේ 3ෙන් බෙදෙනවා. ඊට පස්සේ මෙන්න මේ ෆයිනල් Z කෝ එක කැල්කියුලේට් වෙනවා. හරි මේක තමයි ඒකට අදාළ සූත්‍රය වෙන්නේ. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ලියා ගන්න. හොඳයි අපි ආ ඊළඟ ප්‍රශ්නෙට. ඉතින් මේක මම බොහොම හිමින් කරන්නේ ඔයගොල්ලන්ට ඉතාමත්ම තේරුම් යන්න ඕන නිසා පහසුවෙන් සහ ලේසියෙන් නැත්නම් මේක වේගයෙන් මට මේකට උත්තර ටික ලියාගෙන යන්න පුළුවන්. මොකද ගොඩාක් දුරට මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ වගේ ප්‍රශ්නයක් මේ අවුරුද්දේ කියන්නේ 2020 පේපරේට ඒ කියන්නේ ඔයාලා ලියන පේපරේට ලැබෙන්න පුළුවන්. බලන්න පස්වෙනි එක අවසාන ප්‍රශ්නය විෂයන් තුන සඳහා සියලුම සිසුන්ගේ ඉසෙට් ලකුණ සහ සියලු සිසුන්ගේ අවසන් ඉසෙට් ලකුණ ගණනය කර ඇතැයි උපකල්පනය කරන්න. වැඩිම අවසන් ඉසෙට් ලකුණ I44 කෝෂයේදී ලබා ගැනීම සඳහා ඇතුළත් කළ යුතු මේ සූත්‍රය මෙන්න මේ ආකාරයෙන් ලියලා දක්වන්න කියනවා. මට ඕගොල්ලෝ chat එකේ මං චූටි වෙලාවක් දෙන්න විනාඩියක් දෙන්න මෙන්න මෙතනට එන මෙන්න සූත්‍රය. highest මේ set කෝ එක. ඒ කියන්නේ මෙන්න මේ final set කෝ එකේ මේ range එකෙන් ඔයගොල්ලෝ highestම set කෝ එක තෝරගන්න ඒ තෝර ගැනීම සඳහා ලියන්න ඕන ශ්‍රිතය තමයි මෙතනින් අහන්නේ. මට ටක් ගාලා chat එකේ කට්ටිය දාන්න මෙතනට එන ශ්‍රිතේ මොකද්ද කියන්නේ මේ ශ්‍රිතේ නෙමෙයි සූත්‍රේ මොකද්ද කියන එක දාන්න ටක් ගාලා විනාඩියක් මම දෙන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් මහන්සියලා මේක දාන්න බලන්න
හරි පුබුදු හරි. මෙතන එක්කෙනෙක් දාලා තියෙනවා සමාන ලකුණු නැතුව මැක්ස් කවුද දේවින්දි දාලා තියෙන්නේ. බලන්න උත්තරේ පොඩ්ඩක් චෙක් කරගන්න. සමානයි මැක්ස් කියලා වැටෙන්න ඕන. මැක්ස් වරහන් ඇතුලේ සූත්‍රය හරි. ඔයාගේ සූත්‍රය හරි සමාන ලකුණ නැහැ. පරිස්සම් වෙන්න ඕනේ ඔයගොල්ලෝ සමාන ලකුණ ලියන්න මතක ඇතුව සූත්‍ර ලියනකොට පේපර් එකේ. ඒක නැවත මට දාන්න හරි ගස්සලා. හරි අන්න හරි very good. එතකොට හොඳයි. හරි. ඉතින් ඉලෙයිසි මේ ප්‍රශ්නේනේ. හරි ඔන්න මම ඒකේ සූත්‍රය ලියනවා. ඉතින් ඔකට මැක්ස් නේ දාන්න තියෙන්නේ. ඉතින් තා සරල එකක් තියෙනවා. ඉතින් බලන්න ගොඩක් දුරට ඔය 4-5 ප්‍රශ්න ගොඩක් ලේසි. මැද ප්‍රශ්නේ පොඩ්ඩක් හිතන්න තිබුණාට ගොඩක් දුරට අවසාන ප්‍රශ්නේ ඉතා සරල ප්‍රශ්නයක් තියෙනවා. මේ ගොඩක් අය මැද එක ගැන හිතලා ඉවරලා අතහැරලා දානවා. එහෙම කරන්න එපා. හරි සමානයි මැක්ස් වරහන් ඇතුලේ එන අපි දෙන්නේ I 3 colon I 42 නේ 42 I 42 හරි ඒ කියන්නේ අපි ගන්න ඕන මෙන්න මේ රේන්ජ් එකනේ ගන්න ඕන. එතන මෙන්න I3 මෙන්න ආරම්භක කෝෂය ලිපිනය මෙන්න අවසාන කෝෂ ලිපිනය I42. එතන මේ ටිකේ තියෙන මැක්සිමම් වැලියු එක ගන්න ඕන. එන එකට පාවිච්චි කරන මැක්ස් එකපාර පේපර් වල ලියලා තියෙනවා මැක්සිමම් කියලා ශ්‍රිතයක් නැහැ. හරි මැක්ස් කියලා ලියන්නේ. ඒක මතක තියාගන්න. ඒවා මම කලින් කතා කරලත් ඇති. හොඳයි. එහෙනම් ඔන්න අපේ 2019 ප්‍රශ්නෙට සම්පූර්ණ පිළිතුරු සැපෙව්ව අපි. ඒතකොට සෑම ප්‍රශ්නයක් සඳහාම අදාළ නිවැරදි පිළිතුරු සැපීම සහ ඒවා සැපයන ආකාරය අපි හරියට අවබෝධ කරගත්තා කියලා හිතනවා මම. අවබෝධ වෙන්නද කියලා හිතනවා. මොනාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න chat එකේ දාන්න මේ සම්බන්ධයෙන් මේ 2019 Excel එක සම්බන්ධයෙන් කාටවත් ගැටලු තියෙනවද? එහෙම තියෙනවනම් chat එකේ දාන්න මොනවද තව අහගන්න තියෙනවද කියන එක. හොඳයි මෙතනින් මම Excel ප්‍රශ්න නවත්තනවා. මම මෙතෙන්දී ඔන්න පොඩි උපදේශයක් දෙනවා. ඔයගොල්ලෝ Excel ප්‍රශ්න වල තියෙන MCQ ප්‍රශ්න. MCQ ටික අනිවාර්යෙන්ම කරලා යන්න ඕන විභාගෙට. හරි? MCQ වල මොනවා හරි තේරුම් ගන්න බැරි තැනක් තියෙනවා නම් කෙලින්ම ස්ක්‍රීන්ෂොට් එකක් හරි ෆොටෝ එකක් හරි ගහලා මට ඉන්බොක්ස් හරි ගෲප් එකට හරි දාන්න. හරි? ඒක මම කරන්න කොහොමද කියන එක කියනවා. ඒක නිසා මතක ඇතුව කරන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍ර වල තියෙන Excel ප්‍රශ්න ටික කරන්න කියන්නේ වැතුරුම්පත් ප්‍රශ්න ටික සහ මේ රචනා ප්‍රශ්නේ කරපු නැති එක කරලා තමයි යන්න ඕනේ විභාගෙට. හරි? හොඳයි. එහෙනම් අපි Excel මෙතනින් නවත්තනවා. ඊළඟට number system කතා කරා. මම එදා මට කතා කරන්න බැරි වුණා logic gates. අපි ටක් ගාලා logic gates වල කතා කරන්න යනවා. તો logic gate වල truth table පොඩ්ඩක් මම මතක් කරන්නම් මෙන්න මේ විදිහට. ඔයාලට තියෙන්නේ මූලික gates 3යි සංයුක්ත ద్వාර 2යි. ඉතින් මේ දෙකේ truth table ටික විතරක් ඔයාලා මතක තියාගන්න ඕනේ. හොඳයි. මේක මම ගන්න අපි දන්නවා ප්‍රධාන මූලික ద్వාර ලෙස අපිට ලැබිලා තියෙන මොකද්ද? and o not මේ තමයි මූලික ద్వාර. හරි. ඊට පස්සේ සංයුක්ත ద్వාර කියලා කියන්නේ මූලික ద్వාර එකතු වෙලා හැදිලා තියෙන මොකද්ද? nan ඊළඟට no හරි මේකේ මම ඉමේජ් එකක් ගන්න
දැන් බලන්න ඔයාලට පේනවා ඇති මෙතන තියෙන ඇන්ඩ් එක. එතකොට ඇන්ඩ් එකේ ආදානයන් දෙකයි මේ ට්‍රුත් ටේබල් එකක් ගහනකොට මතක තියාගන්න එහිදී අපි පාවිච්චි කරන්නේ දීලා තියෙන සර්කිට් එකේ ආදාන ගණනට එකතු කරන ප්‍රතිදාන ගණන මෙතන තියෙන ආදාන දෙකයි. කියන්නේ ඉන්පුට් දෙකයි අවුට්පුට් එකයි. එතකොට එහෙනම් ඔක්කොම තීරු වෙන්න ඕන තුනක්. හරි. එතකොට මේ තීරු ගණන වගුවේ තීරු ගණන තීරණය කරන්නේ ආදාන ගණනට ප්‍රතිදාන ගණන එකතු කරනවා. දැන් මෙතන තියෙන ආදාන දෙකයි ප්‍රතිදාන එකක් නිසා තීරු 3යි. එතකොට මේකේ තියෙන පේලි මෙන්න මේ පේලි අපි නිර්මාණය කරගන්නේ ආදාන ගණන විතරයි සලකන්නේ. ආදාන ගණන දෙකේ n වලට ආදේශ කරනවා. දැන් n යනු inputs ගණන නම් number of inputs නම් ඒ කියන්නේ ආදාන ගණන නම් එතන මෙතන ආදාන දෙකයි. එහෙනම් දෙකේ දෙවෙනි බලය 4යි. ඒක නිසා පේලි 4යි. එතකොට මේ ට්‍රුත් ටේබල් එක පුරව ගන්න ආකාරය තමයි AB කියලා විචල්‍යයන් දෙක දැම්මයින් පස්සේ දකුණු පැත්තේ ඉඳලා වමට පුරවන්න කියලා මම කියලා තියෙන්නේ 0.1 0.1 0.2 1 2යි. හරි. එතකොට අපිට පේනවා 0.2කින් ආරම්භ වුණාම 1 2 ලැබෙනකන් අපිට වෙනස් එක එකක් වශයෙන් වෙනස් ලබා ගන්න පුළුවන් පැටර්න්ස් ටික නැත්නම් බිටු රටා ටික මේ විදිහට අපිට නිරූපණය වෙනවා. හරි. දැන් AND ගේට් එකේදී බලන්න දීලා තියෙන ආදානයන් වල සියලුම අගයන් සත්‍ය වුණොත් විතරයි ප්‍රතිදානේ සත්‍ය වෙන්නේ. හරි. පොඩි නිගමන මේවට හදා ගන්න. මම නිගමන එහෙම දීලා තියෙනවා. හරි. AND වාරේ සියලුම ආදානයන් සත්‍ය වුණොත් විතරයි ප්‍රතිදානේ සත්‍ය වෙන්නේ. අන් සෑම අවස්ථාවකදී ප්‍රතිදානය අසත්‍ය. ඒ කියන්නේ බැරි වෙලාවත් AND ගේට් එකේ එක ආදානයක් හරි එක ඉන්පුට් එකක් හරි 0 වුණොත් කෙලිම කතා දෙකක් නෑ අවුට්පුට් එක බිඳුවයි. හරි. ඔන්න මෙන්න මේ ලොජික් මෙන්න මේවයි ක්‍රියාකාරීත්වය මතක තියෙන්න ඕන. එහෙම නැතුව ලොජික් ගේට් ප්‍රශ්න වලට උත්තර ලියන්න අමාරුයි. ඊළඟට O ගේට් එක. දැන් O ගේට් එක ගත්තොත් අපිට පේන සංකේත මේ විදිහේ කර්ව් එකක් තියෙනවා. ගොඩාක් ළමයි මේ සර්කිට් අඳිනකොට ඒකත් AND එක වගේ ඇඳලා දානවා. ලකුණු නෑ ඒක. මතක තියාගන්න AND එකේ මේ ඉර ඍජුව පවතිනවා මේ ඉර වක්‍රව පවතිනවා. ඒකින්ද හොඳට පැහැදිලිව මේ ගේට්ස් අඳින්න මේ ගේට්ස් පැහැදිලිව අඳින්නේ නැති නිසා ලකුණු නැති වෙනවා. එතකොට AND සහ O ద్వාර දෙකටම අවමේන් ආදාන දෙකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අවමේන් දෙකක් තියෙන අතර ඊට වඩා ඕනෑම ගණනක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ 100ක් 200ක් ලක්ෂයක් වුණත් මේ ඉන්පුට්ස් තියෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් දෙකක් තියෙන්නම ඕන. ඒතර O ගේට් එකේ බලන්න. O ගේට් එකේ තියෙන ඉන්පුට් දෙකයි අවුට්පුට් එකක් නිසා තීරු 3යි. එතකොට ඉන්පුට් දෙකක් නිසා පේලි 4යි. දැන් O ගේට් එකේදී අනිවාර්යෙන්ම මේ බලන්න ආදානයන් සියල්ලම අසත්‍ය වුණොත් විතරයි ප්‍රතිදානය අසත්‍ය වෙන්නේ. අන් සෑම අවස්ථාවක ප්‍රතිදානය සත්‍යයි. ඒ කියන්නේ O ගේට් එකේ බැරි වෙලාවත් එක ආදානයක් හරි සත්‍ය වුණොත් ප්‍රතිදානය සත්‍යයි කියන එකයි ඔකේ අදහස. හරි? ප්‍රතිදානය සත්‍යයි. ඒ වගේම not gate එක. not gate එකේ තියෙන සුවිශේෂීතාවය තමයි ඒකේ තියෙන එක ආදානයයි එක ප්‍රතිදානයයි. දැන් මේ වගේ ගත්තම output තියෙන එකයි ප්‍රතිදානයන් එකයි තියෙන්නේ. හරි. not gate එකේ එක් ආදානයක් නිසා අපි පේලි ගන්නේ දෙකයි. ඇයි? දෙකේ එක්වෙනි බලය සමානයි දෙකයි. එහෙනම් පේලි දෙකයි කියන්නේ ඒ වලට ගන්න පුළුවන් එක්ක බිංදුව එක්ක එක ගන්න පුළුවන්. හරි? එතකොට මෙතන A ලියනකොට A bar A dash එහෙම නැත්නම් A වල not එක. දැන් මෙතන y කියලා දීලා තියෙන y දාලා තියෙනවා. නැත්නම් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් කොහොමද? මේක A bar හරි A dash කියලා හරි ලියන්න පුළුවන්. A වල අනුපූරකේ. හරි. A එක්කෝ A bar මේක සමානයි A dash කියන එක. A වල අනුපූරකේ. කම්ප්ලිමන්ට් එක කියලා කියනවා. මෙහෙම ලියන්නත් පුළුවන්. හරි? හොඳයි. ඊළඟට හැමතිස්සෙම මේ not gate එකේ ආදානයට ලැබෙන අගේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය තමයි ප්‍රතිදානයේදී ලැබෙන්නේ. හරි. A බිඳුව නම් A bar 1යි. A 1 නම් A bar බිඳුවයි. දැන් බලන්න NAND gate එකේදී. NAND gate එක කියලා කියන්නේ මේ AND එකට not එකක් එකතු වෙලා තියෙනවා. හැමතිස්සෙම AND එකේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය තමයි මේකෙන් ලැබෙන්නේ. ඇයි ඒක not එකක් අස්සේ රිංගනවා. හරි? එතකොට AND එකේදී ලැබිච්ච මේ උත්තර ටිකේ ඔපොසිට් එක තමයි ලැබෙන්නේ. මේ බලන්න. AND එකේදී අපිට ලැබෙන 0.0.1 NAND එකේදී ලැබෙන 1.1.1 බිංදුව. ඒ කියන්නේ බිංදුවයි 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 හැබැයි එක තමයි යොදන්නේ. හරි? එක තමයි යොදන්නේ. දැන් මේකේ අපි බූලිය ප්‍රකාශනය ලිව්වොත් එන්න මෙහෙම එකක් නෙමෙයි. A dot B සම්පූර්ණ එකේ බා. හරි? මේකම ලියන්න පුළුවන් තව ආකාරයක් මොකක්ද?
අපි ඩෑෂ් දාලා ලියනවා නම් ඇතුලේ ලියන්න ඕනේ a වරහන් දාලා කියන්නේ a b වරහන් වහලා ඩෑෂ් දානවනේ එළියෙන් තමයි ඩෑෂ් එක දාන්නේ. බා එක දානවනේ වරහන් කරන්න අවශ්‍ය නැහැ. මේ විදිහට උඩින් ඉරක් අඳින්න පුළුවන්. බා තියනවනේ තමයි ලේසි අපිට. ඩෑෂ් දානවනේ ඔයගොල්ලෝ මතක ඇතුව a.b වරහන් කරලා දානවනේ. මොකද මේ ඩෑෂ් එක මේ හැමෝටම පොදුයි. බා එක නම් මේකේ පොදුභාවය අපිට පේන්නම තියෙනවා. හරි. ඉතින් ඒක පැහැදිලිව අවබෝධ කරගන්න. එන ඔයාලට පේනවා ඇන්ඩ් එකේ ලැබිච්ච ප්‍රතිවිරුද්ධ එක තමයි. ඒතකොට 1 1 1 බිංදුව කියන රටාවක් තමයි එන්නේ. මේ රටා දෙක ටිකක් පොඩ්ඩක් මතක තියාගන්න ඇන්ඩ් මේ නැන් ඕ නැන් නෝ සහ ඕ මේ ඕ ඇන්ඩ් එකකින්. හරි. ඒ වගේම තමයි නෝ එකේදී සිද්ධ වෙන්නේ ඕ එකේදී ලැබිච්ච ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය තමයි ලැබෙන්නේ. එතකොට බලන්න මෙන්න මේ බිංදුව 1 1 වෙච්ච එක මෙතන 1 බිංදුව බිංදුව වෙලා තියෙනවා. හරි. ඉතින් මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න නැත්නම් පේපරේ ඔයගොල්ලෝ ගිහිල්ලා මේවා ලියා ගන්න. ඔය පේපරේ කියලා කියන්නේ මේ කටුවැඩ කොලේ. හරි මතක් කර කර ඉන්න අපහසු නෑ. හොඳයි. ඔන්න ඔය ලොජික් එක ඔළුවේ නැතුව අපිට ලොජික් ගේට්ස් වල ප්‍රශ්න වලට උත්තර සපයන්න බෑ. ඉතින් සරලයි මේවා ඇති දෙයක් නැහැ. හරි. හොඳයි අපි යන් අපේ ප්‍රශ්න වලට. හොඳයි බලන්න 2016 ප්‍රශ්නේ ඔයගොල්ලෝ පෙරලා ගන්න පොතේ. හරි පොතේ පෙරලා ගන්න. දැන් මේ මම කියන පොඩි පොඩි සිද්ධාන්ත ටිකක් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන. ඒකෙදි මම මේ ප්‍රශ්න කරගෙන යනකොට මම ඒවා කියන්නම්. මාත් එක්ක මේ දේවල් ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍ර පොතේ මේ වෙනස්කම් කරමින් ඔයගොල්ලෝගේ නිවැරදි උත්තරේ ගන්න. හරි දැන් බලන්න පහත දැක්වෙන තාර්කික පරිපථයේ සටහන සලකන්න. එතකොට මෙන්න මේ O එකක් තියෙනවා not එකක් තියෙනවා. මෙන්න මේකට තුල්ලිය වෙච්ච පරිපථය මොකද්ද කියලා අහන්න. එතකොට මෙතන තියෙන O එකට not එකක් හයි කරපු ගමන් අපිට හම්බෙන්නේ මොකද්ද? no එකක්. මෙන්න මේක තමයි උත්තරේ. හරිම ලේසි. හරි. ඉතින් දෙයක් නැහැ. මේ තියෙන්නේ not එක මෙන්න මේ ත්‍රිකෝණේ ගලවලා දාලා මේ බිඳුව මෙතනට හයි කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? O එකේ එන output එකේ විරුද්ධ ප්‍රතිඵලය තමයි එන්නේ. කියන්නේ no gate. හරි. ඊළඟ ප්‍රශ්නේ